ආදරණීය දරුවනේ ඔබ සියලු දෙනාටම ආයුබෝවන් 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයේ ව්‍යාපාර පසුබිම කියන පාඩමේ පළවෙනි පාඩමේ මුල් වීඩියෝ පට කිහිපයක් නිකුත් කරලා තියෙනවා. අද මම තීරණය කළා දරුවනේ ඔබ සමග නිෂ්පාදන සාධක කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්න. මේ වෙනකොටත් ඉස්කෝලේ නම් ඒ පිළිබඳව පැහැදිලි කිරීම කරලා ඇති. මම හිතනවා ඔබට ඒ පිළිබඳව යම් අවබෝධයකුත් ඇති කියලා. අපි අද දවසේ නිෂ්පාදන සාධක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගමු. නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දරුවනේ මේකට සම්පත් කියලා. එහෙම නැත්නම් යෙදවුම් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් 10 වසර විෂය නිර්දේශයේදී නිෂ්පාදන සාධක කියන මාතෘකාව පාවිච්චි කරලා තියෙනවා. එතකොට මොනවාද මේ නිෂ්පාදන සාධක කියන්නේ කියලා අපි කල්පනා කරොත් ඔබට පේනවා ඇති එච්චර අමාරු දෙයක් නෙමෙයි. ව්‍යාපාරයේ ප්‍රධානම කටයුත්ත තමයි දරුවනේ ඔබ මේ වෙනකොටත් ව්‍යාපාරයක කටයුතු ටික ඉගෙනගෙන තියෙනවා. ව්‍යාපාරයක එක් ප්‍රධාන කටයුත්තක් තමයි නිෂ්පාදන කටයුතු. එතකොට නිෂ්පාදනයක් කරන්න විවිධ සම්පත් අවශ්‍ය වෙනවා. මේ සම්පත් නැතුව ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු කරන්න බෑ. ඒ නිසා ව්‍යාපාරයක් කරද්දී ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු කරන්න නම් ව්‍යාපාරයක් විසින් එකතු කරගන්න ඕන සාධක වලට අපි කියනවා ව්‍යාපාරයක් විසින් එකතු කරගත යුතු සාධක වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්ත සිදු කිරීම සඳහා එකතු කරගත යුතු සාධක තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. ඉතින් අපිට එකතු කරගත යුතු කියන එකට ලස්සන වචනයක් දාන්න පුළුවන්. යම්කිසි නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා සංයෝජනය කළ යුතු සාධක සංයෝජනය මේ එකතු කරගත යුතු යම්කිසි නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා එකතු කරගත යුතු ඒ කියන්නේ සංයෝජනය කරගත යුතු සාධක වලට දරුවනේ අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. යම්කිසි නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා සංයෝජනය කරගත යුතු සාධක වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. එතකොට ඔබට උත්තරේ ලියන්න පුළුවන් නිෂ්පාදන සාධක කියන්නේ මොකක්ද කියලා. යම්කිසි නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා සංයෝජනය කළ යුතු සාධක වලට අපි කියනවා නිෂ්පාදන සාධක කියලා. මම හිතනවා ඔබට යම් අදහසක් එන්නේ නැති කියලා නිෂ්පාදන සාධක ගැන එච්චර අමාරු දෙයක් නෙමෙයි. නිෂ්පාදනයක් කරන්න එකතු කරගන්න ඕන සංයෝජනය කරගන්න ඕන සාධක. එතකොට දරුවනේ කවදා හරි ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ප්‍රධාන නිෂ්පාදන සාධක නැත්නම් සම්පත් ප්‍රධාන වශයෙන් ඔබට 4ක් අවශ්‍ය වෙනවා. එකක් තමයි දරුවනේ දෙවෙනි එක තමයි ශ්‍රමය. තුන්වෙනි එක තමයි ප්‍රාග්ධනය. හතරවෙනි එක තමයි ව්‍යවසාය. නැත්නම් අපි කියනවා ව්‍යවසාය කත්වය කියලා. එතකොට ඔබට ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නේ විදියට නිෂ්පාදන සාධක 4ක් වේ. නිෂ්පාදන සාධක 4ක් වේ. නිෂ්පාදන සාධක 4ක් වේ. එතකොට 1 භූමිය, 2 ශ්‍රමය, 3 ප්‍රාග්ධනය, 4 ව්‍යවසාය. අපි ඉංග්‍රීසියෙන් කියනවා දරුවනේ භූමියට land, ශ්‍රමයට labor, ප්‍රාග්ධනයට capital, ව්‍යවසායට enterprise නැත්නම් entrepreneurship කියලා. land, labor, capital and enterprise. අපි කියනවා නිෂ්පාදන සාධක නැත්නම් factors of production කියලා. නැත්නම් resources කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ සම්පත් නැත්නම් input කියලා කියන්නත් පුළුවන්. යෙදවුම් කියලා හඳුන්වන්නත් පුළුවන්. එතකොට නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන සාධක
හතර තමයි අපි කියන්නේ නිෂ්පාදන සාධක කියලා. එතකොට මේ මාතෘකාව යටතේ මේ නිෂ්පාදන සාධක හතරක් පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගැනීමට සිදු වෙනවා. ඒකෙන් අපි ප්‍රථමයෙන් කතා කරමු දරුවනේ භූමිය කියන නිෂ්පාදන සාධකයේ පිළිබඳව. එතකොට ඔබට ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් භූමිය යනු කියලා. භූමිය යනු මොකක්ද මේ භූමිය කියන්නේ? මොකක්ද මේ භූමිය කියන්නේ? ඒතර දරුවනේ අපිට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම චූටි රූපයක් ඇඳලා පෙන්නන්න පුළුවන්. ඔබ හිතන්නේ මොකක් කියලාද මේක? මේ එක එක දේවල් හිතෙන්න පුළුවන්. මම මේ ඇන්දේ ඇත්තටම අපි ජීවත් වෙන පෘථුවිය. එතකොට මුළු පෘථුවියම අපිට භූමිය කියලා සලකන්න පුළුවන් එක දෙයක් හැර දරුවනේ. මුළු පෘථුවියම භූමිය කියලා සලකන්න පුළුවන් එක දෙයක් හැර. ඒ දේ තමයි මුළු පෘථුවියම භූමිය කියලා සලකන්න තිබුණා. මේකේ මිනිසා බිහි වෙන්න ඉස්සෙල්ලා ඇත්තටම මම හිතනවා එහෙම කිව්වොත් මම හරියට කියලා. මිනිසා බිහි වෙන්න ඉස්සෙල්ලා ඒකට හේතුව තමයි මිනිසා බිහි වුණාට පස්සේ මේ පෘථුවිය තුළ විවිධ දේවල් හදන්න පටන් ගත්තා. එතකොට මම කිව්වේ භූමිය කියලා කියන්නේ මේ පෘථුවියේ එක දෙයක් හැර කියලා. මේ පෘථුවිය තුළ මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද සියලු දේවල් හැර මිනිසා විසින් මේ පෘථුවියේ නිෂ්පාදනය කරපු සියලු දේවල් අපි අහකට දැම්මොත් අයින් කරොත් මේ පෘථුවිය ඉතුරු වෙන්නේ ස්වභාවිකව හැදිච්ච නේද? ඇලදොල ගංගා, සාගර, වනාන්තර, වනසතුන්, පොළව යට තියෙන ඛනිජ සම්පත් මේ වගේ දේවල්. එතකොට මිනිසා හදපු දේවල් හැර ස්වභාවිකව හැදිලා තියෙන සියලුම දේවල් මේ පෘථුවියේ තියෙන අපි සලකනවා දරුවනේ භූමිය කියලා. ඒතකොට මිනිසා හදපු දේවල් හැර. ඒතකොට මිනිසා යමක් හැදුවා නම් ඒක අපිට භූමිය කියලා සලකන්න බෑ. මිනිසා හදපු සියලු දේවල් භූමියට අයිති වෙන්නේ නැහැ. මිනිසා හදපු දේවල් හැර ස්වභාවිකව නිර්මාණය වෙච්ච සියලු දේවල් අපි සලකන්නේ භූමිය කියලා. එතකොට නිර්වචනය කරන්න පුළුවන් අපිට ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් ලැබී ඇති සියලුම ස්වභාවික සම්පත් වලට අපි කියනවා භූමිය කියලා. ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් ලැබී ඇති සියලුම ස්වභාවික සම්පත් තමයි දරුවනේ අපි සලකන්නේ භූමිය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ ස්වභාව ධර්මයාගේ තෑගි. ඒ කියන්නේ gift of nation කියලා. gift එකක් nation ඒ කියන්නේ ස්වභාව ධර්මයාගේ gift of nation කියලා. ස්වභාව ධර්මයාගේ තෑගි කියලා අපිට හම්බ වෙච්ච දේවල් මේවා. එතකොට ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් ලැබී ඇති සියලුම ස්වභාවික සම්පත් අපි අර්ථ දක්වනවා භූමිය කියලා. ඒක ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නිර්වචනයක්. භූමිය කියන්නේ මොකක්ද කියලා? ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් ලැබී ඇති සියලුම ස්වභාවික සම්පත් ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් ලැබී ඇති සියලුම ස්වභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. සියලුම ස්වභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. සියලුම ස්වභාවික සම්පත් භූමිය ලෙස හැඳින්වේ. භූමිය ලෙස හැඳින්වේ. ඊට පස්සේ අපිට තියෙන වැදගත්ම වැඩේ තමයි දරුවනේ මේකට උදාහරණ ලියන එක. භූමියට උදාහරණ. ඒකට අපිට උදාහරණ ලියන්න පුළුවන්. මේ පෘථුවිය උඩ තියෙන දේවල්, පෘථුවිය ඇතුලේ තියෙන දේ, පෘථුවිය ඇතුලේ, පෘථුවිය මතු පිට, පෘථුවියෙන් උඩ තියෙන හැමදේම ලියන්න පුළුවන්. ඒතකොට අපි බලුවොත් පෘථුවිය මතු පිට තියෙන දේවල් ඇල, දොල, කමාදදා, ඇල, කමාදොල, සාගර, වනාන්තර, ඇල, දොල, සාගර, ඇල, දොල, සාගර. ඒතකොට ඇල, දොල, සාගර කිව්වේ සම්පූර්ණයෙන්ම ජලය. අපි දන්නවා පෘථුවියේ 4න් 3ක්ම තියෙන දරුවනේ ජලය. 4න් 3ක් ජලය. ඇල, දොල, ගංගා, සාගර නේ 4න් 3ක්. ඊට පස්සේ වනාන්තර, වන සතුන්,
වනසතුනුත් අපි සලකන්නේ භූමිය කියලා. වනාන්තර වනසතුන් ඒ වගේම පොළව යට තියෙන පොළව අභ්‍යන්තරයේ තියෙන khනිජ සම්පත් ඒ වගේම වාතය හිරු එළිය අපි සලකනවා භූමියට අයිති දේවල් කියලා භූමියට උදාහරණ. හරිනේ? ඇල දොළ ගංගා සාගර වනාන්තර වනසතුන් khනිජ සම්පත් වාතය හිරු එළිය සියලු දේවල් අපි සලකන්නේ භූමිය කියලා. මම හිතනවා ඔබට භූමිය පිළිබඳව අදහසක් ලැබෙන්නේ නැති කියලා. මම කැමතියි ඔබ මේ විශේෂ අවධානය යොමු කරන්න මෙන්න මේ පිළිබඳවත් භූමිය නැමැති සාධකයේ තියෙන ලක්ෂණ. මොනවාද භූමිය කියන සාධකයේ තියෙන ලක්ෂණ? ඒකෙන් අපි ලියාගමු චුටි ප්‍රශ්නයක් දරුවනේ. භූමිය නැමැති සාධකයේ ලක්ෂණ. භූමිය නැමැති සාධකයේ ලක්ෂණ. භූමිය නැමැති සාධකයේ ලක්ෂණ. මම ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ දරුවනේ. සාමාන්‍ය පෙළට අදාළව යම් දල අවබෝධයක් ඔබට ලබා දෙන්න විෂය නිර්දේශයේ නම් එහෙම පැහැදිලි කිරීමක් කරලා නැහැ. නමුත් දල අදහසක් භූමිය නැමැති සාධකයේ ලක්ෂණ. අපිට දරුවනේ භූමිය කියන සාධකයේ ලක්ෂණ කතා කරද්දී අපිට ගොඩක් පහසුයි. අපේ දෙවනි සාධකය ඔයගොල්ලෝ දන්නවා. අපි දෙවෙනියට එක භූමිය අපි දෙකට කතා කරන්නේ ශ්‍රමය ගැන. මේ ශ්‍රම සාධකයේ ලක්ෂණත් අපි කතා කරනවා. එතකොට භූමියේ ලක්ෂණ කතා කරද්දී ශ්‍රමයත් එක්ක සසඳලා කතා කරොත් ඇත්තටම හරි ලේසි භූමියේ ලක්ෂණ ඉගෙන ගන්න. ඒ වගේම භූමියේ ලක්ෂණ ඉගෙන ගන්න ගමන් අපිට ඒ මොහොතේම ශ්‍රම සාධකයේ ලක්ෂණ ඉගෙන ගන්න ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා. එතකොට මම ඇහුවොත් මෙන්න මෙහෙම එතකොට ලියාගත්තා භූමිය නැමැති සාධකයේ ලක්ෂණ. එතකොට ශ්‍රමයත් එක්ක සසඳලයි මම කිව්වේ මේකට උත්තර අරකට බලලා තමයි මේකට භූමියට ශ්‍රම සාධකය කියලා ශ්‍රමය කියලා කියන්නේ මානව සම්පත. මානව කියලා කියන්නේ මිනිස් සම්පත. තාම කතා කරේ නෑ. අපි ඊට පස්සේ කතා කරමු මානව සම්පත නැත්නම් මිනිස් සම්පත පිළිබඳව දරුවනේ. එතකොට මානව සම්පතත් එක්ක බලපුවම ශ්‍රම සාධකයේ තියෙන ලක්ෂණ මොනවද කියලා මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න මේ සෙසු සම්පත් එක්ක බලපුවම මානව සම්පතේ සුවිශේෂී ලක්ෂණයක් දකින්න පුළුවන්. සෙසු සම්පත් වල දැකිය නොහැකි මානව සම්පතේ තියෙන සුවිශේෂීම ලක්ෂණය මොකක්ද කියලා මම හැවුවොත් මේ මිනිස් සම්පතේ කියන්නේ අපිනේ මිනිස්සු සෙසු සම්පත් එක්ක බලද්දී මානව සම්පතේ මිනිස් සම්පතේ ශ්‍රම සම්පතේ තියෙන විශේෂම ලක්ෂණ මොකක්ද කියලා ඇහුවොත් ඔබට උත්තරයක් දෙන්න පුළුවන්ද? මට ඕන මෙහෙම පොඩි උපසටහනක් අදින්නත් පුළුවන්. ඔක දන්න ඔබ මම යන්නේ ඔය ඔරලෝසුවක් නිකන් යන්නේ ඔබගේ මේ අනිකුත් සම්පත් එක්ක බලපුවම ශ්‍රම සම්පතේ තියෙන සුවිශේෂී සාධක ඔබට අඳුර ගන්න පුළුවන්ද කියන එක තේරුම් කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඔබ දන්න ඔරලෝසුවක් මම යන්නේ ඔරලෝසුවේ විශේෂ ශබ්දයක් ඇහෙනවා. ඔරලෝසුව වැඩ කරද්දී ඔරලෝසුවේ සද්ද වගේ තමයි අපේ හෘද වස්තුවේ යම් සද්දයක් ඇහෙනවා නේද? ඒ කියන්නේ හෘද ස්පන්දනය. හැබැයි ඔරලෝසුව වගේ නෙමෙයි ඔරලෝසුවේ සද්ද නෙමෙයි අපේ හෘද වස්තුවේ සද්දේ. ඒ නමුත් අපේ හෘද වස්තුව වැඩ කරනවා ඒකේ යම්කිසි සද්දයක් තියෙනවා. ඒ කියන්නේ ඒක නැවතුනොත් හෘද වස්තුව නැවතුනොත් අපි මිය යනවා. ඒ කියන්නේ ශ්‍රමය කියලා කියන්නේ සජීවී සාධකයක්. සජීවී සාධකයක්. ඔබ දන්නවා පණ තියෙන සාධකයක්. හැබැයි භූමිය කියලා කියන්නේ
පණ තියෙන සාධකයක් නෙමෙයි අපි කියන්නේ අජීවී සාධකයක් කියලා. භූමියට එහෙම ශ්‍රමිකයින්ට වගේ ඇවිදලා යන්න එහෙම සජීවී නැහැ. එතකොට මේක ශ්‍රමය සජීවී සාධකයක්, මේක අජීවී සාධකයක්. ඒක විශේෂ ලක්ෂණයක් භූමිය සහ ශ්‍රමයත් එක්ක සසඳද්දී. ඔබට ලියන්න පුළුවන් එක ලක්ෂණයක් අජීවී සාධකයක් වීම. අජීවී සාධකයක් වීම. ඊට පස්සේ අපි දෙවැනි ලක්ෂණය බැලුවොත් භූමි සාධකේ අපි දන්නවා ශ්‍රමිකයෙකුට එහෙට මෙහෙට යන්න පුළුවන් නේ. එහෙම මෙතන වැඩ කරන තැනින් අපිට තවත් තැනකට ස්ථාන මාරුවක් දෙන්න පුළුවන්. එක තැනකින් තව තැනකට යන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සංචලනය කළ හැකි වීම. සංචලනය කළ හැකි වීම නේද? හැබැයි භූමිය එහෙම සංචලනය කළ නොහැකි වීම. භූමිය එහෙම හොල්ලන්න බෑ. නේ? සංචලනය කරන්න කාටවත් බෑ. ඔය ස්වභාවිකව සංචලනය වෙලා භූමිකම්පාවක් වුණොත් හැර නේ? හොල්ලන්න බෑ. සංචලනය කළ නොහැකි වීම භූමිය කියන සාධකයේ තියෙන තම සුවිශේෂී ලක්ෂණයක් විදිහට අපි දකිනවා. ඒ වගේම තමයි දරුවනේ අපි ලක්ෂණ හතරක් කතා කරමු. මොකද ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ලක්ෂණ හතරක්. භූමියට ලැබෙන ප්‍රතිලාභය. ප්‍රතිලාභය කියලා ලියන්න එපා. භූමියට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා කල්පනා කරමු. ප්‍රතිලාභය. දැන් ඔබ ඉඩම් හිමියෙක් නම් ඔබට ඒ ඉඩමෙන් විවිධ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. දැන් ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියලා ඇහුවොත් ඔබ දන්නවා ඔබගේ තාත්තා හැමදාම වගේ වැඩට ගිහිල්ලා නේද ඒ නිෂ්පාදන කටයුතු කරන්න ඒ ආයතනයට ශ්‍රමය සපයලා එනවා. මාසයන්තිමට ඒකට ප්‍රතිලාභයක් ලැබෙනවා තාත්තට. ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභය තමයි ඔබ දන්නවා වැටුප. නේ? වැටුපක් ලැබෙනවා වැටුප ලැබෙනවා ප්‍රතිලාභයේ විදියට. වැටුපක් තමයි හිමි වෙන්නේ නේද? වැටුප වශයෙන් ප්‍රතිලාභයක් හිමි වීම. එතකොට ඉඩම් හිමි නම් ඔබට ඒ ඉඩම් වලින් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. ඔබ දන්නවා ඒ ඉඩම් බද්දට හරි කුලියට හරි දීලා අපිට ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. එතකොට බදු කුලී වශයෙන් ප්‍රතිලාභයක් හිමි බදු කුලී වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. බදු කුලී වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. බද්දට හරි කුලියට හරි දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි අපි නිෂ්පාදන සාධක හතරක් කතා කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය කියලා. මේ සාධක හතරටම පොදුවේ ලියන්න පුළුවන් සාධකයක් මම මතක් කරන්න කැමතියි ඔයගලන්ට. ඵලදායකත්වයක් සහිත වීම. ඵලදායකත්වයක් සහිත වීම. ඒ කියන්නේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඵලයක් තියෙනවා. නේ? ඵල ප්‍රයෝජනයක් තියෙනවා. ඵලදායකත්වයක් සහිත වීම. ශ්‍රමයටත් ලියන්න පුළුවන්. ඵලදායකත්වයක් සහිත වීම. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති ශ්‍රමයේ ලක්ෂණ ටිකත් නිකම්ම ලියවිලි ඉවරයි. එතකොට ඔන්න භූමිය කියන සාධකයේ ලක්ෂණ අජීවී සාධකයක් වීම, සංචලනය කළ නොහැකි වීම, බදු කුලී වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම, ඵලදායකත්වයක් සහිත වීම. මම හිතනවා ලියා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අජීවී සාධකයක් වීම පණ නැහැ. සංචලනය කළ නොහැකි වීම හොල්ලන්න බෑ. බදු කුලී වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම, ඵලදායකත්වයක් සහිත වීම. ඔය තමයි භූමිය කියන සාධකේ
ප්‍රධානම ලක්ෂණ හතර. හරි දරුවනේ මම හිතනවා ඔබට භූමිය පිළිබඳ යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මම කැමතියි මෙන්න මෙහෙම දෙයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. දැන් නිකන් හරි අපි ඔබ දන්නවා භූමිය සකස් කරලා තමයි අපි කුඹුරක් හදන්නේ. භූමිය සකස් කරලා අපි කුඹුරක් හදනවා. නේ? ඒකේ වී වගාව කරනවා. එතකොට භූමිය සකස් කරලා වී වගාවක් කරොත් ඒ කුඹුර ඉඩමට අයිති වුණත් අපි භූමිය කියන සාධකයට දාන්නේ නැහැ. ඒක මිනිසා විසින් සකස් කරපු දෙයක් නිසා මිනිසා විසින් සකස් කරන දේවල් මම කිව්වා භූමිය කියන සාධකයට ඇතුළත් කරන්න බෑ. මිනිසා සකස් කරපු දේවල් හැරුණු විට ස්වභාවිකව හැදිච්ච දේවල් විතරයි අපි භූමිය කියන සාධකයට ඇතුළත් කරන්නේ. මිනිසා සකස් කරපු යම්කිසි දෙයක් තියෙනවා නම් අපි ඒක සලකන්නේ ප්‍රාග්ධනය කියන සාධකයටයි ඒක ඇතුළත් වෙන්නේ. එතකොට මිනිසා විසින් සකසන ලද සියලු දෑ අපි දාන්නේ ප්‍රාග්ධනය කියන සාධකයට. එතකොට කුඹුරක් අපි සලකන්නේ භූමියට අයිති වගේ පෙනුනත් අපි ඒක ප්‍රාග්ධන සාධකයට තමයි ඇතුළත් කරන්නේ. ඒකට හේතුව ඒක මිනිසා සකස් කරපු දෙයක් නිසා අපි භූමිය කියන සාධකයට ඇතුළත් කරන්නේ. මිනිසා හදපු සියලු දේවල් අයිති වෙන්නේ ප්‍රාග්ධනය කියන සාධකයට. ස්වභාවික දේවල් පමණයි භූමිය කියන සාධකයට ඇතුල් වෙන්නේ. ඒකත් ඔබ තේරුම් ගන්න ඕනේ. හොඳින් ඔළුවේ තියාගන්න ඕනේ මිනිසා හදපු දේවල් ප්‍රාග්ධනය කියන සාධකයට තමයි අපි ඇතුල් කරන්නේ. හොඳයි. එතකොට භූමිය කියන සාධකය මම උතනින් අවසන් කරලා මම කැමති ඔබේ අවධානය යොමු කරන්න දෙවැනි නිෂ්පාදන සාධකයට ශ්‍රමය යනු එතකොට ශ්‍රමයෙන් කතා කරන්නේ අපි මම පැහැදිලිවම කිව්වා ශ්‍රමයෙන් කතා කරන්නේ අපි මානව නැත්තම් මිනිස් සම්පත පිළිබඳව. මානව නැත්තම් මිනිස් සම්පත පිළිබඳව. එතකොට අපි දන්නවා ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු කරන්න ඍජුවම දායක වෙන්නේ ශ්‍රමිකයි. ඍජුවම දායක වෙන්නේ ශ්‍රමිකයි. එතකොට ශ්‍රමිකෙක් නැතුව අපිට ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු කරන්න බෑ. නේ? ශ්‍රමිකයෝ තමයි ගිහිල්ලා ඒ මැෂින් පන ගන්නවලා ඒ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ. ඒ නිසා ශ්‍රම සම්පත නැතුව ව්‍යාපාරයක කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්න බැරුව යනවා. ඒ වගේම දරුවනේ ඔබ සියලු දෙනාම දන්නවා ඇති ශ්‍රම සම්පතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කායික ශ්‍රමය, අනිත් එක තමයි මානසික කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය. එතකොට නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රමිකයෝ කායිකව සහ මානසිකව මේ නිෂ්පාදන කටයුතු කරන්න ආධාර වෙනවා, උදව් වෙනවා. එතකොට කායික ශ්‍රමය කියලා කියන්නේ අපි කය වෙහෙසලා, අතපය වෙහෙසලා මහන්සි වෙලා වැඩ කරන අය. මානසික ශ්‍රමය කියලා කියන්නේ මනස වෙහෙසලා වැඩ කරන අය. එතකොට මේ දෙකම සම්බන්ධ වෙලා කය වෙහෙසලා මනස වෙහෙසලා වැඩ කරන අයත් මේ දෙකම වෙහෙසලා වැඩ කරන අයත් ඉන්නවා. එතකොට ශ්‍රම සාධකයේ කොටස් දෙකයි කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය කියලා. ඉතින් අපි ශ්‍රම සාධකයේ අර්ථ දක්වනවා නිෂ්පාදනයේදී ආධාර කරගන්නා නැත්නම් ව්‍යාපාර කටයුතු සඳහා ආධාර කරගන්නා කියලා කියන්නත් පුළුවන්. ව්‍යාපාර කටයුතු සඳහා ආධාර කරගන්නා
කායික හා මානසික දායකත්වය ව්‍යාපාර කටයුතු සඳහා ව්‍යාපාර කටයුතු කියන්නේ නිෂ්පාදන කටයුතු ව්‍යාපාර කටයුතු සඳහා ව්‍යාපාර කටයුතු සඳහා ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා කියන එකමයි ව්‍යාපාර කටයුතු සඳහා ආධාර කරගන්න කායික හා මානසික දායකත්වය ව්‍යාපාර කටයුතු සඳහා ආධාර කරගන්න කායික හා මානසික දායකත්වය තමයි අපි කියන්නේ ශ්‍රමය කියලා. ඒතර ව්‍යාපාර කටයුතු නිෂ්පාදන කටයුතු කරන්න බෑ ශ්‍රමිකයින්ව සම්බන්ධ කරගන්න නැතුව. එතකොට ව්‍යාපාර කටයුතු සඳහා ආධාර කරගන්න කායික හා මානසික දායකත්වය ශ්‍රමය ලෙස හැදින්වේ. එතකොට පැහැදිලි ඇති ශ්‍රමය කියන්නේ මොකක්ද කියලා. එතකොට උදාහරණ දාලා අපි උදාහරණයක් ලියාගමු. උදාහරණ අපි කාරණා දෙකක් යටතේ උදාහරණ ලියමු. එකක් කායික ශ්‍රමය. ඒකට අපිට උදාහරණ ලියන්න පුළුවන් කම්කරුවන් එතකොට පිරිසිදු කරන්න එතකොට වඩුවන් පෙදරේරුවන් වගේ අය මේ මහන්සි වෙලා වැඩ කරන අය අපිට මානසික ශ්‍රමයට උදාහරණ ලියන්න පුළුවන්. මානසික ශ්‍රමයට උදාහරණ ලියන්න පුළුවන්. ගුරුවරු ඒ වගේම වෛද්‍යවරු නීතිඥවරු ඒ වගේම ඉංජිනේරුවරු වගේ අය අපිට මානසික ශ්‍රමයට දාන්න පුළුවන්. මනස වේසල වැඩ කරන අය. හරි. ඊට පස්සේ අපි කතා කරමු දරුවනේ අනිත් ප්‍රශ්නෙට අපිට යන්න පුළුවන්. ශ්‍රම සාධකයේ ලක්ෂණ මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා ලියා ගන්න ප්‍රශ්නයක්. ශ්‍රම සාධකයේ ලක්ෂණ. ශ්‍රම සාධකයේ ලක්ෂණ. එතකොට දරුවනේ ශ්‍රම සාධකයේ ලක්ෂණ හතරක් තියෙනවා මේ වෙනකොටත් පැහැදිලි ඇති ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. එක සජීවී සාධකයක් වීම. සංචලනය කළ හැකි වීම. වැටුප වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ඵලදායකත්වයක් සහිත වීම. හරි. එතකොට දරුවනේ අපි සාධක දෙකක් සාකච්ඡා කරා. භූමි කියන සාධකය සහ ඒකේ ලක්ෂණ, ඒ වගේම ශ්‍රමය කියන සාධකය සහ ඒකේ ලක්ෂණ තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් අපේ තුන්වෙනි නිෂ්පාදන සාධකයට ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන සාධකය.
ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. එතකොට ඔබට මතක ඇති මම පැහැදිලි කරා භූමිය කිව්වේ මිනිසා කරපු දේවල් හැර පෘථුවිය තුළ මිනිසා විසින් හදපු දේවල් හැර ස්වභාවිකව ලැබිලා තියෙන සියලු දේවල් තමයි භූමිය කියලා කිව්වේ. එතකොට මිනිසා විසින් සකස් කරන ලද නිර්මාණය කරන ලද සියලුම දෑ මිනිස්සු හදපු සියලුම දේවල් අපි සලකන්නේ ප්‍රාග්ධනය කියලා. එතකොට අපිට කියන්න පුළුවන් එතකොට අපි දන්නවා ගොඩනැගිල්ල හදලා තියෙන්නේ මිනිස්සු නේද? මිනිසා. එතකොට ඒකට අවශ්‍යයි යන්ත්‍රෝපකරණ නේද? ව්‍යාපාරික නිෂ්පාදන කටයුතු කරන්න. ඒ වගේම මෝටර රථ අවශ්‍යයි. ඒ වගේම ලී බඩු අවශ්‍යයි. නේ? එතකොට මුදල් අවශ්‍යයි. මේ ඔක්කොම දේවල් මිනිස්සු හදපු දේවල්. දැන් ගාමන්ට් එකක් කියලා හිතුවොත් නූල ඉදිකට්ට පවා මිනිස්සු හදපු දේවල්. මිනිස්සු හදපු සියලු දේවල් අපි සලකන්නේ ප්‍රාග්ධනය කියලා. එතකොට මේ දේවල් නැතුව අපිට නිෂ්පාදන කටයුතු කරන්න බෑ. ගොඩනැගිලි ඕනේ, යන්ත්‍ර ඕනේ, මෝටර රථ ඕනේ නේද? ඒක නිසා අපි නිර්වචනය කරනවා නිෂ්පාදනයේදී ආධාර කරගන්න නිෂ්පාදනයේදී ආධාර කර ගන්න මිනිසා විසින් සකස් කරන ලද සියලුම දෑ නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන ලද සියලුම දෑ අපි හඳුන්වනවා ප්‍රාග්ධනය කියලා. ඒතර ඔබ ලියාගෙන ඇති ප්‍රාග්ධනය යනු එතකොට අපිට ලියන්න පුළුවන් උත්තරේ නිෂ්පාදනයේදී ආධාර කරගන්න මිනිසා විසින් සකස් කරන ලද සියලුම දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. මිනිසා විසින් සකස් කරන ලද සියලුම දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. මිනිසා විසින් සකස් කරන ලද සියලුම දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. නිෂ්පාදනයේදී ආධාර කරගන්නා මිනිසා විසින් සකස් කරන ලද සියලුම දෑ ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. උදාහරණ අපිට ලියා ගන්න පුළුවන් බෝඩ් එකේ තියෙනවා උදාහරණ. එතකොට මේ ආයතනයේ ඔබ දන්නවා ගොඩනැගිල්ල හදලා තියෙන ඉඩම උඩ. එතකොට ඉඩම අපිට සලකන්න බෑ ප්‍රාග්ධනය කියලා. ඉඩම අයිති වෙන්නේ භූමිය කියන සාධකයට නේද? ඒක අපි හදපු එකක් නෙමෙයි. ඉඩම අයිති වෙන්නේ භූමිය කියන සාධකයට. ඒතර අපි හදපු දේවල් ඉඩම උඩ. එතකොට උදාහරණ කියලා දාලා ලියා ගන්න පුළුවන් භූමියට ප්‍රාග්ධනයට උදාහරණ. ගොඩනැගිලි ප්‍රාග්ධන සාධකයට උදාහරණ ගොඩනැගිලි කමා යන්ත්‍ර මෝටර රථ ලී බඩු ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ ලී බඩු මුදල් ඒ සියලු දේ සලකනවා අපි හදපු දේවල් නිසා ප්‍රාග්ධනය කියලා. ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ ලී බඩු මුදල් අපි සලකන්නේ ප්‍රාග්ධනය කියලා දරුවනේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරමු අපේ අනිත් ප්‍රශ්නෙට. භූමියේ ලක්ෂණ කතා කරා, ශ්‍රමයේ ලක්ෂණ කතා කරා. මම කැමතියි ඔබට කියලා දෙන්න ප්‍රාග්ධන සාධකයේ ලක්ෂණ දෙකක් පමණක්. ඒකනොත් එකක් මම මේ වෙනකොට කියලා දීලා ඉවරයි. හැම නිෂ්පාදන සාධකයකටම ලියන්න පුළුවන් ලක්ෂණයක් මම කිව්වා නේද? ඵලදායකත්වයක් සහිත වීම. ඵලදායකත්වයක්
සහිත වීම ඵලදායකත්වයක් සහිත වීම ඵලදායකත්වයක් සහිත වීමනේ ඵල ප්‍රයෝජනයක් තියෙනවා ඵලදායකත්වයක් සහිත වීම ඒ වගේම කතා කරා මේ නිෂ්පාදන හැම නිෂ්පාදන සාධකයකටම ප්‍රතිලාභයක් තියෙනවා එතකොට භූමියට තියෙන ප්‍රතිලාභය මම කිව්වා භූමියට බදු කුලී ශ්‍රමයට වැටු ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභයක් සලකන්නේ ළමයි පොලිය කියලා. එතකොට පොලිය වශයෙන් ප්‍රතිලාභයක් හිමි වෙනවා. එතකොට ලියා ගන්න ප්‍රාග්ධන සාධකයේ ලක්ෂණ කියලා. ප්‍රාග්ධන සාධකයේ ලක්ෂණ එතකොට එක ඵලදායකත්වයක් සහිත වීම. ඵලදායකත්වයක් සහිත වීම. දෙක පොලිය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. පොලිය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ලක්ෂණ දෙකක් ඔන්න මම කියනවා ප්‍රාග්ධන සාධකයේ තියෙනවා. තව තියෙනවා ඒවා ඔයගලන්ට තාම සාකච්ඡා කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. අපි සාමාන්‍ය පෙළෙන් පසුව ඒවා සාකච්ඡා කරමු. පොලිය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ඔය කැමති ඊට පස්සේ දරුවනේ අන්තිම නිෂ්පාදන සාධකයට එන්න. ඒ කියන්නේ ව්‍යවසායකත්වය. ව්‍යවසායකත්වය නැත්නම් ව්‍යවසාය. එතකොට සුවිශේෂී සාධකයක් මේ හතරවෙනි සාධකය ව්‍යවසායකත්වය. මේ ව්‍යවසායකත්ව කටයුත්ත කරන කෙනාට දරුවනේ අපි කියනවා ව්‍යවසායකයා කියලා. ව්‍යාපාරිකයා කියන්න පුළුවන්. ව්‍යවසායකයාට. එතකොට ව්‍යවසායකයා තමයි ඕනම රටක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ව්‍යවසායකයා. ඕනම රටක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ව්‍යවසායකයා. ව්‍යවසායකයෝ වැඩි වෙන්න ඔබ දන්නවා ව්‍යාපාර වර්ධනය වෙනවා. ව්‍යාපාරත් වැඩි වෙනවා. ව්‍යාපාර වැඩි වෙන්න නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ ව්‍යාපාරකින් කරන්නේ නිෂ්පාදනය නේද? නිෂ්පාදනයේ වැඩි වෙන්න අපිට පුළුවන් දරුවනේ මේ රට සංවර්ධනය කරන්න. එතකොට ඔබට එක දෙයක් පැහැදිලි ඇති. රටක් සංවර්ධනය කරන්න ඕනේ නම් ඒ රටේ ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕනේ. දැන් ලංකාව වගේ රටවල් සංවර්ධනය කරන්න අමාරු ඒකයි. අපි කියනවා ලංකාවේ ව්‍යවසායකත්ව හිඟකම ආර්ථික සංවර්ධනයේ මන්දගාමී වීමට බලපා ඇත කියලා නේ. අපේ ලංකාවේ ගොඩාක් තියෙන ළමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. මහා පරිමාණ ව්‍යාපාර 11යි තියෙන්නේ. ඒතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිෂ්පාදනය අඩුයි. නමුත් මහා පරිමාණ ව්‍යාපාරවල නිෂ්පාදනය වැඩි. නමුත් ලංකාවේ ගොඩක් ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයකට හේතුව ලංකාව තාමත් දුප්පත් රටක්. ලොකු ව්‍යාපාරිකයෝ ටික දෙනා ඉන්නේ ඔක්කොම ඉන්නේ චූටි ව්‍යාපාරිකයෝ. හැබැයි චූටි ව්‍යාපාරිකයෝ තමයි කවදා හරි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ බවට පත් වෙන්නේ ඒගොල්ලන්ගේ කැපවීම මහන්සිය මත. ඒක නිසා එතකොට ව්‍යවසායකයා තමයි මම කිව්වා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. එතකොට ඔබ කවදා හරි ව්‍යවසායකයෙක් වුණොත් නේද? ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙනවා. එතකොට ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන ඔබ ඉස්සෙල්ලාම ඉඩමක් ගන්න වෙනවා. ඊටසේ ගොඩනැගිලි ගන්න වෙනවා. නේද? යන්ත්‍රෝපකරණ ගන්න වෙනවා. ඊට පස්සේ මේකේ වැඩ කරන ශ්‍රමිකයෝ බඳව ගන්න වෙනවා. මේ ඔක්කොම කරන්න වෙන්නේ ඔබට. ව්‍යාපාරය ආරම්භ කරන්න ඕනේ නම්. එතකොට ව්‍යවසායකයා ඉඩමක් ගන්නවා කියලා කියන්නේ ඉඩම අයිති වෙන්නේ කොහෙටද?
භූමිය කියන සාධකයට. මේ ගොඩනැගිලි යන්ත්‍ර වගේ දේවල් අයිති වෙන්නේ ප්‍රාග්ධනය කියන සාධකයට. ශ්‍රමිකයෝ ටික සම්බන්ධ වෙන්නේ නේද? ශ්‍රමය කියන සාධකයට. එතකොට අපට තේරෙන්න ඕනේ මේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක එකතු කරගන්නේ ව්‍යවසායකයා. එයා තමයි ඒව ටික ලෑස්ති කරගන්න ඕනේ. එතකොට ඔබ කවදා හරි ව්‍යවසායකෙක් වෙනවා නම් ඉඩමක් ගන්න වෙනවා. මේ ගොඩනැගිලි හදන්න වෙනවා. ශ්‍රමිකයෝ බදව ගන්න වෙනවා. ඒ කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක එකතු කරගන්න නැතුව යම්කිසි නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කරන්න බෑ. එතකොට මේ ටික ලෑස්ති කරගන්න ඕනේ. නේද? එතකොට මම මගේ ව්‍යාපාරය පටන් ගනිද්දි ඉඩම තිබුණා. ඒකේ මම ගොඩනැගිලි හැදුවා. එතකොට වැඩ කරන්න තව සේවකයෝ එනවා, අපේ ගුරුවරු එනවා. එතකොට ඒ ටික එකතු කරලා මම ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යනවා. එතකොට ව්‍යවසායකයා තමයි මේ සාධක ටික එකතු කරලා නිෂ්පාදන කටයුතු අපි කියනවා නිෂ්පාදන කටයුතු කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා මේ ටික තියෙනවා නම් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ව්‍යවසායකත්වය කියලා. එතකොට අපි නිර්වචනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන සාධක එකතු කරලා කියන්නේ සංයෝජනය කොටනේ. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන සාධක සංයෝජනය කොට යම්කිසි නිෂ්පාදන කටයුත්තක් සඳහා අවශ්‍ය කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන සාධක සංයෝජනය කොට යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ආය අහගන්න කොහොමද කියන්නේ කියලා. නිෂ්පාදන කටයුත්තක් සඳහා නැත්නම් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන සාධක සංයෝජනය කොට යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. ඒතකොට මුංග කල්පනාවෙන් කියන්න ඕනේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන ඒ කියන්නේ ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තක් ඔබ කරන්නේ. ඒතකොට නිෂ්පාදන කටයුත්තක් සඳහා අවශ්‍ය කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක සංයෝජනය කර යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන ඒවා ටික එකතු කරලා නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරලා එය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. එහෙනම් අපි ලියාගමු ව්‍යවසායකත්වය යනු කියලා ප්‍රශ්නේ ලියලා නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන භූමිය ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක සංයෝජනය කොට එකතු කරගෙන භූමිය ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක සංයෝජනය කොට එන නිෂ්පාදන කටයුත්තක් සඳහා අවශ්‍ය කරන භූමිය ශ්‍රමය හා ප්‍රාග්ධනය යන සාධක සංයෝජනය කොට යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි. යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි. අමාරු නෑ නේද? යම් කිසි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන
අර සාධක ටික එකතු කරලා නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා පවත්වාගෙන යන මේ ක්‍රියාවලියට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. මම මෙහෙම දෙයක් අහන්න කැමතියි දරුවනේ ඔයගලන්ගෙන් ව්‍යවසායකයෙකුගෙන් රටක සිටින සමස්ත සමාජය, ඒ කියන්නේ ඒ රටේ ඉන්න සියලුම මිනිසුන් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන ව්‍යවසායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම වගකීම මොකක්ද කියලා හැමෝටම රටක සමස්ත සමාජය ව්‍යවසායකයාගෙන් අපේක්ෂා කරන වගකීම මොකක්ද? රටේ ඉන්න සියලු මිනිස්සු නැත්නම් රටක මිනිස්සු ව්‍යවසායකයාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ මොකක්ද? ව්‍යවසායකයාගෙන් අපේක්ෂා කරන ප්‍රධානම වගකීම. ව්‍යවසායකයාගෙන් අපේක්ෂා කරන ප්‍රධානතම වගකීම. ඒ කියන්නේ ව්‍යවසායකයාගෙන් ප්‍රධාන වශයෙන් මොනවාද සමස්ත සමාජයේම ඉල්ලන්නේ? ව්‍යවසායකයාගෙන් සමස්ත සමාජයේ බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි ළමයි ප්‍රධානම වගකීම තමයි නවෝත්පාදන කියලා කියන්නේ නව නිෂ්පාදන, අලුත් නිෂ්පාදන. සමහරක් වෙලාවට ඒ නවෝත්පාදනය මේ ලෝකේ දැනට නැති අලුත්ම දෙයක් හදලා වෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ නැති අලුත්ම දෙයක් හදුවොත් ඒක ඇත්තටම නවෝත්පාදනයක්. නමුත් දැන්ට තියෙන භාණ්ඩයක ඇසුරුම වෙනස් කරත්, පාට වෙනස් කරත්, සුවඳ වෙනස් කරත්, හැඩය වෙනස් කරත් පොඩි වෙනසක් දැනට තියෙන එකක කරත් අපි ඒක සලකන්නේ නවෝත්පාදන කියලා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒතර අපි ඇත්තටම හැමදාම එකම දේ නෙමෙයිනේ බලාපොරොත්තු වෙන්නේ නේ. ඒට වඩා වෙනසක් කරපු අලුත් භාණ්ඩයක්. ඒතර ව්‍යවසායකයෝ තමයි අලුත් දේවල් හදලා වෙළඳ පොළට එවන්නේ. ඉතින් අපි රටක මිනිස්සු හැමතිස්සෙම බලාපොරොත්තු වෙන ව්‍යවසායකයෙකුගෙන් එකම දේ නෙමෙයි. ඒට වඩා හොඳ අලුත් දෙයක්. නේ අපි කැමති තියෙන පරණ දෙයට වඩා අලුත් දෙයක් ගන්න. වැඩි ප්‍රතිලාභ තියෙන අලුත් දේවල් ව්‍යවසායකයෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන නවෝත්පාදන. එතකොට සටහනක් දාලා ලියාගන්න මෙන්න මෙහෙම නිර්වාචනයට යටින් නූලක් අතෑරලා ව්‍යවසායකයෙකුගෙන් සමස්ත සමාජය ව්‍යවසායකයෙකුගෙන් සමස්ත සමාජය ඒ කියන්නේ රටකින සියලු මිනිස්සු සමස්ත සමාජය අපේක්ෂා කරන ප්‍රධාන වගකීම වන්නේ නවෝත්පාදන බිහි කිරීම වේ. අලුත් දේවල් නවෝත්පාදන බිහි කිරීම වේ. අපි කියනවා ව්‍යවසායකෙක් නිර්මාණශීලී වෙන්න ඕනේ කියලා, ක්‍රියේටිව් වෙන්න ඕනේ. අලුත් දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් එයා ව්‍යවසායකෙක් නෙමෙයි. නවෝත්පාදන බිහි කිරීමයි. එතකොට දරුවනේ නවෝත්පාදන බිහි කරන එක ලේසි වැඩක් නෙමෙයි. අලුත් දේවල් හදන එක විවිධ පරීක්ෂණ කරන්න වෙනවා. නවෝත්පාදන කරන්න විවිධ පරීක්ෂණ කරලා තමයි ඒ භාණ්ඩේ තවදුරටත් සංවර්ධනය කරන්න. අපි කියනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්ස් කරන්න ඕනේ. ඒවා කරන්නේ ව්‍යවසායකයෝ ප්‍රධාන වශයෙන්. රිසර්ච් වගේ දේවල්, පරීක්ෂණ වගේ දේවල්. එතකොට පරීක්ෂණේ සාර්ථක වුණොත් හොඳයි. අපි කියන්නේ පරීක්ෂණයක් කියන්නේ සෑහෙන කාලයක් තුළ විශාල වියදමක් දරලා කරන දෙයක්. පරීක්ෂණේ සාර්ථක වුණොත් හොඳයි. පරීක්ෂණේ අසාර්ථක වුණොත් විශාල වියදමක් දාලා සෑහෙන කාලයක් තුළ කරලා තියෙන වැඩේ අපත යනවා. අපි බලාපොරොත්තු වෙච්ච නවෝත්පාදනය කරගන්න බැරුව ගිහිල්ලා. ඒ නිසා අපි කියනවා ව්‍යවසායකෙක් විශාල අවදානමක් දරනවා. සාර්ථක වුණොත් ගැටලුවක් නැහැ. අසාර්ථක වුණොත් එයාට පාඩු විඳින්න සිද්ධ වෙනවා. ඒකත් අපි සටහනකට දාගමු. ආයි කරුණක් දාලා ව්‍යවසායකෙක් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ අවදානම් වලට මුහුණ දීමක් දැකිය හැක.
විවිධ අවදානම් වලට මුහුණ දීමක් දැකිය හැක. විවිධ අවදානම් වලට මුහුණ දීමක් දැකිය හැක. හරි දරුවනේ අපි ඊට පස්සේ කතා කරමු ව්‍යවසායකත්ව සාධකයේ ලක්ෂණ. ව්‍යවසායකත්ව සාධකයේ ලක්ෂණ. ව්‍යවසායකත්ව සාධකයේ ලක්ෂණ. ව්‍යවසායකත්ව සාධකයේ ලක්ෂණ. එතකොට ව්‍යවසායකයානේ ව්‍යවසායකත්ව කටයුතු කරන්නේ. ව්‍යවසායකයා තමයි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ව්‍යාපාරිකයා. එතකොට ව්‍යාපාරිකයා තමයි ව්‍යාපාරයේ අයිතිකරුවා. එතකොට ව්‍යවසායකත්වයට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා අහුවොත් අපි දන්නවා අයිතිකරුට ලැබෙන්නේ ලාභය. ව්‍යාපාරයේ ලාභය අයිතිකරුට. එතකොට ව්‍යවසායකත්ව සාධකයේ එක ලක්ෂණයක් තමයි ලාභය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ලාභය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. එතකොට දැන් සාධක හතරටම ලැබෙන ප්‍රතිලාභ කතා කරලා ඉවරයි. ලාභය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ලාභය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ලාභය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවීම. ඒ වගේම අපිට දෙවෙනි ලක්ෂණය ඕන ලියන්න පුළුවන් ඵලදායකත්වයක් සහිත වීම. ඵලදායකත්වයක් සහිත වීම. ඵලදායකත්වයක් සහිත වීම. ඵලදායකත්වයක් සහිත වීම. ඒ වගේම තුන්වෙනි ලක්ෂණය අවදානම් වලට මුහුණ දීම. අවදානම් වලට මුහුණ දීම. අවදානම් වලට මුහුණ දීම. තව එකක් මම කියන්නම්. රටක නිෂ්පාදන කටයුතු. රටක නිෂ්පාදන කටයුතු ආරම්භ කරන පාර්ශවයේ වීම. ආරම්භ කරන පාර්ශවයේ වීම. රටක නිෂ්පාදන කටයුතු ආරම්භ කරන පාර්ශවයේ වීම. රටක නිෂ්පාදන කටයුතු ආරම්භ කරන පාර්ශවයේ වීම. තව චූටි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා තව විනාඩි 5කින් වගේ අපි පාඩම අවසන් කරමු දරුවනේ. මෙන්න මේකයි මගේ අනිත් ප්‍රශ්නේ මේ වෙනකොට උත්තරේ දාන්නවා. මෙන්න මේ වගුව අපි ගහගෙන උත්තරේ දියමු. මෙන්න මේ වගුව පුරවන්න තියෙන්නේ. එක පැත්තක අපි ලියනවා නිෂ්පාදන සාධක කියලා. එක පැත්තක ලියනවා නිෂ්පාදන සාධක. අනිත් පැත්තේ අපි ලියනවා ලැබෙන ප්‍රතිලාභ. ලැබෙන ප්‍රතිලාභ. දැන් දෙකටම උත්තර ඔබට ලියන්න පුළුවන්. මම හිතන්නේ නිෂ්පාදන සාධක හතරම දන්නවා කතා කරන්න ඉවරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, හතර ව්‍යවසාය. භූමියට ලැබෙන ප්‍රතිලාභය අපි කියනවා බදු කුඩි කියලා. ශ්‍රමයෙන් ලැබෙන ප්‍රතිලාභය ඔබ දන්නවා වැටු. ප්‍රාග්ධන ලැබෙන ප්‍රතිලාභය පොලි. ව්‍යවසායට ලැබෙන ප්‍රතිලාභය ලාභය. තොර නිෂ්පාදන සාධක හතරක් දන්නවා. ඒ නිෂ්පාදන සාධක වලට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා ඔබ දන්නවා. බදු කුලී භූමියට, ශ්‍රමයට වැටු, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායට ලාභය. හරි දරුවනේ මම යනවා අන්තිම ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. අන්තිම ප්‍රශ්නේ මෙන්න මේක විශේෂ ප්‍රශ්නයක්. මේක සාමාන්‍ය පෙළ විභාගයට අහලා තියෙනවා එකපාරක්.
නිෂ්පාදන සාධක සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. ලියාගන්න ප්‍රශ්නේ නිෂ්පාදන සාධක සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. නිෂ්පාදන සාධක සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. නිෂ්පාදන සාධක සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එතකොට අපි දන්නවා නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. නේද? එක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ඒ වගේම ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා නිෂ්පාදන සාධක සියල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. එතකොට කොහොමද භූමි, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන සාධක හතර කොටස් දෙකකට බෙදන්නේ? එතකොට කාවද එකට දාන්නේ? ඔයාලා තේරෙන්නේ නැති ශ්‍රමය කියන්නේ මානව සම්පත, ව්‍යවසාය කියත් මානව සම්පතන්නේ, ව්‍යාපාරිකයනේ. නේද? එතකොට ඔන්න මගේ උත්තරේ පිට වුණා. ශ්‍රමයයි ව්‍යවසායකයි එකට දාන්න පුළුවන්. නේද? මේ දෙන්නම එකට දාන්න පුළුවන්. නේ? අපි ඒ දෙකට කියනවා මානව සම්පත් කියලා. මානව සම්පත්. ඔන්න එතකොට පළවෙනි උත්තරේ මානව සම්පත් චූටි ඉලක්ක ගහලා උදාහරණ ලියන්න පුළුවන්. ශ්‍රමය ව්‍යවසාය කියලා. ශ්‍රමයයි ව්‍යවසායයි නේද? මානව සම්පත්, ශ්‍රමය, ඒ වගේම ව්‍යවසාය. ඉතුරු දෙක භූමියයි ප්‍රාග්ධනයයි අපි ගණන් දරුවනේ භෞතික සම්පත් කියලා. භෞතික සම්පත්. භෞතික සම්පත්. ඒකනේ වැටෙන්නේ භෞතික සම්පත් වලට භූමියයි ප්‍රාග්ධනයයි. භූමියයි ප්‍රාග්ධනයයි භෞතික සම්පත්. ඔන්න එතකොට ඒකත් කියලා දුන්නා නිෂ්පාදක සාධක ඕන ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් මානව සම්පත් සහ භෞතික සම්පත් කියලා. මානව සම්පත් ශ්‍රමයයි, ව්‍යවසායයි, භෞතික සම්පත් භූමිය සහ ප්‍රාග්ධනයයි. මම හිතනවා නිෂ්පාදන සාධක පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි අදට මෙතනින් පාඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.